සුබ දවසක්. අපස උසස් පෙළ තොරතුරු හා sannivedana තාක්ෂණය යටතේ අද අපි පටන් ගන්න හදන්නේ දෙවෙනි ඒකකය. නූතන පරිගණකවල කාර්ය සාධනය සැසඳීම හා පැහැදිලි කිරීම අරබයා පරිගණන උපකරණවල පරිණාමය ගවේෂණය. මෙතනදී අපි මුලින්ම කතා කරන්නේ පරිගණකයේ ඉතිහාසය පිළිබඳව. ඒ කාලේ ඉඳන් අතීතයේ ඉඳන් අද දක්වා අපි භාවිතා කරන නූතන පරිගණක මෙවලම් දක්වා විකාශනය. දැන් අතීතයේදී හිටපු ගණිතඥයෝ විද්‍යාඥයෝ ඇත්තටම මෙතන අද පවතින දියුණු තාක්ෂණය භාවිතා කරන උපකරණ මොනවත් හදන්න උත්සාහ කළේ නැහැ. එයාලට අවශ්‍ය වුණේ ගණනය කිරීමේ කටයුතු පහසු කරගන්න උපකරණයක් හදාගන්න. ඒ සඳහා තමයි එයාලා එක එක අත්හදා බැලීම් කරලා විවිධ උපකරණ විවිධ උපාංග නිර්මාණය කළේ. නමුත් තාක්ෂණයේ දියුණුවත් එක්කම ඒ උපාංග නවීකරණය වුණා. නවීකරණය වෙලා අද පාවිච්චි කරන පරිගණක දක්වාම ඒවා දියුණු කරන්න පුළුවන්කම ලැබුණා. අපි මේ පාඩමේදී කතා කරන්නේ ඒ ඉතිහාසය සහ ඒ අද පවතින නවීන පරිගණක දක්වා වූ විකාශනය පිළිබඳව. මෙතනදී අපිට පරිගණනයේ ඉතිහාසය මෙතන මේ පරිගණනය කියන්නේ මෙම උපකරණ හදන්න මූලික වුණේ ගණනයන් පහසු කර ගැනීම. ගණනයන් පහසු කර එතනදී අර ගණනයන් යොදාගත්ත නිසා තමයි අපි පරිගණකයේ ඉතිහාසය නැතුව පරිගණනයේ ඉතිහාසය විදිහට අපි මේ කොටස සාකච්ඡා කරන්නේ. එතකොට අපිට පරිගණනයේ ඉතිහාසයේ සැලකීමේදී ප්‍රධාන යුග 4කට බෙදා වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි පූර්ව යාන්ත්‍රික යුගය. පූර්ව යාන්ත්‍රික යුගය. ඒ 1450ට පෙර. ඊට පස්සේ යාන්ත්‍රික යුගය. 1450ත් 1840ත් අතර කාලය. ඊට පස්සේ තුන්වෙනි එක විද්‍යුත් යාන්ත්‍රික යුගය. ඒ 1840ත් 1940ත් අතර කාලය. ඊට පස්සේ හතරවෙනි යුගය තමයි විද්‍යුත් යුගය. ඒ කියන්නේ 1940 ඉඳන් අද දක්වා. අපි මුලින් බලමු 1450ට පෙර නිපද වූ උපාංග පරිගණකයට නැකම් කියන උපාංග. ඒකදී අපිට බලන්න පුළුවන් අපිට බලා ගන්න පුළුවන් උපකරණය තමයි ඇබකසය. ගණක රාමුව කියලාත් කියනවා. අදටත් මූලිකව ගණනය කටයුතු මූලිකව ඉගෙන ගනිද්දී යොදා ගන්න උපාංගයක් තමයි මේ ඇබකස් කියලා කියන්නේ. ඇබකසය. පොඩි පන්තිවලදී එකතු කිරීම අඩු කිරීම ඉගෙන ගනිද්දී අදටත් භාවිතා කරනවා. එතකොට මේක අවුරුදු 5000ක් පමණ පැරණි. මේක භාවිතා කළා චීනය, ජපානය, උතුරු ඇමරිකාව වගේ රටවල්. මේ වගේ කම්බිකූරු
යොදාගත්ත සහ බෝල යොදාගෙන ගණනය කටයුතු කරන්න පාවිච්චි කරපු උපාංගයක්. ඊට පස්සේ අපි බලමු 1850 1844 යුගයේ යාන්ත්‍රික යුගයේ. එතනදී අපිට හමු වෙනවා නැපියර්ගේ ඇද්දල තීරුව. නැපියර්ස් බෝන්ස්. 1617 ස්කොට්ලන්ත ජාතික ජෝන් නැපියර් තමයි අපිට ලඝු ගණක සිද්ධාන්ත හඳුන්වා දුන්නේ. ඔහුගේ ඒ සොයාගත්ත අගයන් එයා ලියලා තිබ්බා මේ ඇද්දල තීරුවල. ඒක තමයි මේ නැපියර්ගේ ඇද්දල තීරුව කියලා හඳුන්වන්නේ. එතකොට 1632 දී මේ සංකල්පය ජෝන් නැපියර් විසින් මේ හොයාගත්ත සංකල්පය මේ ලඝු ගණක පිළිබඳව ලඝු ගණක කියන්නේ ඇත්තටම අපි දන්නවා ගණනයන් පහසු කර ගැනීම සඳහා යොදා ගන්නා වූ සංඛ්‍යා වගු තමයි ලඝු ගණක කියලා කියන්නේ. අදලත් අපි භාවිතා කරනවා. එතකොට මේ සංකල්පය භාවිතා කරලා 1632 දී එංගලන්තයේදී සර්පන රූල කියලා උපාංගයක් නිර්මාණය කරනවා. මෙතන මේ වගේ මිනුමක් තියෙන උපාංගයක් එක. ඊට පස්සේ ආකලන යන්ත්‍රය. ආකලන යන්ත්‍රය ඇඩින් මැෂින් නැත්නම් පැස්කලයින් යන්ත්‍රය කියලා හඳුන්වනවා. පැස්කලයින් යන්ත්‍රය. මේක 1642 ප්‍රංශ ජාතික ගණිතඥයෙක් තමයි බ්ලේස් පැස්කල් තමයි මේක නිපදවලා තියෙන්නේ. ඒ උපකරණය භාවිතා කරලා සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම පහසුවෙන් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊට පස්සේ තව උපකරණයක් තමයි මේ ස්ටෙප් රෙකෝනර්. ජර්මන් ජාතික ගණිතඥයෙක් වූ ගොට්ෆ්‍රීඩ් විල්හෙල්ම් විසින් තමයි මේ ස්ටෙප් රෙකෝනර් උපකරණය හදලා තියෙන්නේ. අර බ්ලේස් පැස්කල් කියන උපකරණයම හරියට දෙගුවක්. ඒක වැඩි දියුණු කරලා හදපු එක. ඒකෙදී සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීමට අමතරව ගුණ කිරීම බෙදීම ගණිත කර්මත් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මෙම යන්ත්‍රය 1672 දී තමයි පටන් අරන් තියන්නේ හදන්න. ඊට පස්සේ 1694 වෙන විට නිර්මාණය කරලා අවසන් කරලා තියෙනවා.
ඊට පස්සේ ප්‍රභේදන එන්ජිම ඩිෆරන්ස් එන්ජින් 1822 දී ඉංග්‍රීසි ජාතික චාල්ස් බෙබේජ් විසින් තමයි මේක නිපදවලා තියෙන්නේ. මේක පළමු යාන්ත්‍රික පරිගණකය සඳහා අවශ්‍ය කරන ආකෘතියක්. ඊට පස්සේ විශ්ලේෂණාත්මක එන්ජිම ඇනලිටිකල් එන්ජින් චාල්ස් බැබේජ් විසින් මේ 1833 දී තමයි නිපදවලා තියෙන්නේ. මේකට සිදුරුපස් සංකල්පය භාවිතා කරලා තියෙනවා. කියන්නේ මේකට මූලික අඩිතාලම වෙලා තියෙන්නේ සිදුරුපස් සංකල්පය කියලා සංකල්පයක්. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් දැන් වර්තමානයේ භාවිතා කරන පරිගණකවල වගේ ඉන්පුට් ආදානයක් ඊළඟට ස්ටෝර් කරන දත්ත තැන්පත් කිරීම ඊළඟ ප්‍රොසෙස් ක්‍රියාවලියක් සහ අවුට්පුට් ප්‍රතිදානයක් මේක තිබිලා තියෙනවා. එතකොට මේක නිසා මේ අද වර්තමානයේ පවතින පරිගණකයට සමීපතම සම්බන්ධයක් තියෙන උපකරණයක් නිසා මේක චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙස හඳුන්වනවා. එතකොට මෙතනදී මෙයාගේ මේ චාල්ස් බැබේජ්ගේ මිතුරියක් වූ ඇඩා ඔගස්ටා ලව්ලේස් විසින් මේකට පරිගණක භාෂාවක් නිර්මාණය කරනවා. ඇත්තටම ඒ තමයි ලෝකයේ ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය ලෙස හඳුන්වන්නේ. ඇඩා ඔගස්ටා ලව්ලේස්. ඇඩා කියලා පරිගණක භාෂාවකුත් තියෙනවා. ඇයට ගෞරව කිරීමක් වශයෙන් පරිගණක භාෂාවක් නම් කරලා තියෙනවා. ඇඩා කියලා. ඊට පස්සේ 1840ත් 1940 අතර යුගයේ විද්‍යුත් යාන්ත්‍රික යුගයේ එතනදී හෝවර්ඩ් ඒකන් මාක් 1 යන්ත්‍රය කියලා මේ යන්ත්‍රයක් නිර්මාණය කරනවා. ඒක ප්‍රථම ස්වයංක්‍රීය ගණක යන්ත්‍රයක්. 1939 දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හෝවර්ඩ් ඒකන් විසින් තමයි මේ ඔටෝමැටික් සීක්වන්ස් කන්ට්‍රෝල් කැල්කියුලේටර් කියන මේ යන්ත්‍රය නිපදවන්නේ. මේක ප්‍රථම ස්වයංක්‍රීය පරිගණක යන්ත්‍රය වෙනවා. ඊට පස්සේ අපි බලමු 1940ත් 1989ත් අතර කාලය. මෙතන මේ යුගය පරිගණක පරම්පරා කිහිපයකට වෙන් කරනවා. ඇත්තටම මෙතන මේ පරිගණක පරම්පරාව විදිහට මේක වෙන් කරන්නේ ඒ කාලවල වලදී පරිගණක යන්ත්‍ර නැත්නම් ඒ මෙතන විකාශනය වෙන මේ යන්ත්‍ර මේ ගොඩක් වෙනස්කම් ඇති වුණේ එක එක උපාංග සොයා ගැනීමත් එක්ක. ඒක පදනම් කරගෙන තමයි මේ පරිගණක පරම්පරා අපි මෙතන අධ්‍යයනය කරන්නේ. ඒතර පළමු පරම්පරාවේ පරිගණක ගත්තොත්
මේක යුගය 1940ත් 1956ත් ඒ යුගයේ මේ රික්තක නාල වැකුම් ටියුබ් හොයාගන්නවා. ඒක හොයාගන්නේ 1906යි ලීද ෆොරස්ට්. එතකොට අපි මේ වගේ පළමු පරම්පරාවේ පරිගණකවල තිබ්බ ලක්ෂණ ගැන කතා කරොත් ඒවා ඇත්තටම ප්‍රමාණාත්මකව ඉතා විශාලයි. ඒ කියන්නේ වැකුම් ටියුබ් කියන එක ගොඩාක් විශාලයි. එතකොට එහා මෙහා ගෙන යාමට නොහැකි. එතකොට ඒ වගේ තිබෙන විශාලත්වයත් එක්කම ප්‍රවාහණය අපහසුයි. ඊට පස්සේ මේවා අධික ලෙස රත් වෙනවා. ඒ රත් වීම තියෙනවා. එතකොට ඒක හේතු කරගෙනම වැඩි විදුලියක් වැය වෙනවා. ඊට පස්සේ විශ්වාසනීයත්වය මේ වගේ අඩුයි ගොඩක්. ඊට පස්සේ විශාලත්වයේ මේ ප්‍රශ්නත් එක්කම ඇත්තටම වැඩි පිරිවැයක් දැරීමට සිද්ධ වෙනවා. එතකොට මෙතන අපිට පළමු විද්‍යුත් පරිගණකයේ විදිහට හඳුන්වන්න පුළුවන් මේ ABC Antennas of Berry computer. Antennas of Berry computer. පරිගණකය. ඒක 1942 දී නිපදවලා තියෙන්නේ ජෝන් වින්සන්ට් ඇට්නාසොෆ් සහ ක්ලිෆර්ඩ් බෙරි කියන විද්‍යාඥයන් දෙන්න විසින්. ඊට පස්සේ ENIAC Electronic Numerical Integrator and Computer පළමු පොදුකාරී ඉලෙක්ට්‍රොනික සංඛ්‍යාංක පරිගණකය. මේක 1946 පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු අංශය වූ මූර් පාසලේදී තමයි නිපදවලා තියෙන්නේ. මේකේ සම්බන්ධ වෙලා තියෙනවා ජෝන් ප්‍රෙස්පර් එකට්, ජෝන් විලියම් මූස්ලි. මෙතන ඇත්තට මේ කාලෙදී වැකියුම් ටියුබ් තමයි උපාංගය වෙලා තියෙන ප්‍රධානම උපාංගය. ඒවා 18000ක් සහ 18000ක් භාවිතා කරලා තියෙනවා. ඊළඟට මේකේ ක්‍රියාවලිය කාර්යයන් ඇතුලේ සිද්ධ වෙන කාර්යයන් ගත්තොත් 5000ක් පමණ සිද්ධ වෙලා තියෙනවා. සිද්ධ කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊට පස්සේ EDSAC Electronic Delay Storage Automatic Calculator. මේක 1947 නිපදවලා තියෙන්නේ. මේකේ අර වැඩසටහන් කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මොරික් විල්ක්ස්ගේ මූලිකත්වයෙන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මේක හදලා තියෙන්නේ. මේකේ ජෝන් වොන් නිව්මාන් ආකෘතියට අනුව නිපදවලා තියෙනවා. අපි මේ වොන් නිව්මාන් ආකෘතිය ඉස්සරහට කතා කරනවා. EDVAC Electronic Discrete Variable Automatic Computer. මේක ප්‍රථම ගබඩා කළ ක්‍රමලේඛන යොදාගත් මුල්ම අංකිත පරිගණකය. 1948 ජේ ප්‍රෙස්පර්
එක W mostly ඉතින් තමයි හදලා තියෙන්නේ. ඊපස්සේ UNIVAC 1 Universal Automatic Calculator 1950. රෙමින්ටන් රෑන්ඩ් ආයතනය විසින් ලොව ප්‍රථම වාණිජමය පරිගණකය තමයි මේක. එතකොට මෙතන අපි තේරුම් ගන්න ඕන දේ තමයි පියවරෙන් පියවර එක එක පරීක්ෂණ කරමින් එක එක තැන්වල එක එක විද්‍යාඥයෝ මේක එකම උපාංගය කොටසින් කොටස වැඩි දියුණු කරලා තියෙනවා. ඒක ඇත්තටම සංකීර්ණ ක්‍රියාවලියක්. එක එක පරීක්ෂණත් එක්ක එක එක අලුත් දේවල් ඇතුළත් කරලා මේ නූතන පරිගණකය දක්වා විවිධ අවස්ථාවලදී මේක විකාශනය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම තනිකරම මෙතන තාක්ෂණයේ දිනුවත් එක්කම තමයි මේ යම්කිසි උපාංගයක් අලුත් දෙයක් හොයාගත්තට පස්සේ ඒක මේකට ඇප්ලයි කරලා තියෙනවා වැඩි දියුණු කරන්න. ඊට පස්සේ දෙවන පරම්පරාවේ පරිගණක. ඒ කියන්නේ දෙවන පරම්පරාව කියලා අපි සැලකන්නේ 1956ත් 1963ත් අතර කාලය. මෙතනදී අලුත් සොයා ගැනීමක් තියෙනවා ට්‍රාන්සිස්ටර් වල. එතකොට ට්‍රාන්සිස්ටරයක් හොයාගත්තට පස්සේ ඒක භාවිතා කරනවා මම කලින් කිව්වා වගේ මේ උපාංගය වැඩි දියුණු කරන්න. කලින් තිබ්බේ වැකියුම් ටියුබ් දැන් ට්‍රාන්සිස්ටර්. මේක විශේෂත්වය ප්‍රමාණයෙන් කුඩායි, රත් වීම අඩුයි, වැය වෙන විදුලි ප්‍රමාණය අඩුයි, පිරිවැය අඩුයි. දැන් උදාහරණයක් ගත්තොත් IBM 1620 IBM 7094 ආදී අපිට සලකන්න පුළුවන්. ඒක වැකියුම් ටියුබ් වලට වඩා මේක ගොඩාක් වාසිදායකයි ට්‍රාන්සිස්ටර්. ඊට පස්සේ තුන්වෙනි පරම්පරාවේ පරිගණක. තුන්වෙනි පරම්පරාවේ පරිගණක ගත්තාම ඒක අපි සලකන්නේ 1963ත් 1975ත් අතර කාලේ. එතකොට මේ කාලයේ තමයි අනුකලිත පරිපථ කියන්නේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් IC සොයාගන්නේ. IC එකක් කියලා කියන්නේ ඇත්තටම ට්‍රාන්සිස්ටර්, රෙසිස්ටර්, කැපැසිටර්ස් ඒ දේවල් වල සංකලනයක් එකතුවක්. ඒ තනි IC එකක් ගත්තාම ඒකේ ඇතුලේ මේ උපාංග සියල්ලම අඩංගු වෙනවා. සියල්ලම අඩංගු පරිපථයක් තමයි IC එකක් කියලා කියන්නේ. එතකොට ඒක හොයාගත්තට පස්සේ ඒක භාවිතා කරනවා අර උපාංග පරිගණකය දැන්න තියෙන ඒ විකාශනය වෙලා තියෙන උපාංගය තවදුරටත් වැඩි දියුණු කරලා හදන්න. එතකොට මෙතන මේ IC වල වාසි ගත්තොත් ලක්ෂණ අපි ගත්තොත් විශ්වාසනීයත්වය වැඩි, වේගවත් බව වැඩි, එහා මෙහා ගෙන යාමට හැකි කියන්නේ ප්‍රමාණයෙන් කුඩායි. ඒ වගේ ඒක නිසා එහා මෙහා ගෙන යන්න පුළුවන් ලේසියෙන්ම. ඊට පස්සේ පරිගණක භාෂාව, උසස් පරිගණක භාෂාවක් භාවිතා කරන්න හැකි වෙනවා මෙතනදී. ඊට පස්සේ ඒව තමයි මෙතන තියෙන වාසි. ඊට පස්සේ උදාහරණයක් IBM 360 168 TDC 316 වගේ දේවල් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. SSI small scale integration. ඒකට අපි මතක තියාගන්න ඕන මුල්ම යුගයේ පළවෙනි පරම්පරාවේදී වැකියුම් ටියුබ් තමයි තිබ්බේ. ඊළඟට දෙවෙනි පරම්පරාවට එනකොට ට්‍රාන්සිස්ටර්, තුන්වෙනි පරම්පරාවට එනකොට IC.
ඊට පස්සේ අපි කතා කරමු හතරවෙනි පරම්පරාවේ පරිගණක. හතරවෙනි පරම්පරාවට කියන්නේ 1975 1989 අතර කාලේ. මෙතනදී අර මුල්ම කාලේ භාවිතා කරන ලද IC අඩු ප්‍රමාණයක් IC අඩු ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයක් ඇතුළත් වුණා. ඒ තාක්ෂණය තමයි අර SSI කියන්නේ small scale integration කියන එක. ඒ තාක්ෂණය එතනදී භාවිතා කරනවා. ඊට පස්සේ මේ දේවල් භාවිතා කළා. මෙතනදී වැදගත්ම දෙයක් තමයි මේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක සෑදීම. ඒ කියන්නේ කලින් භාවිතා කරපු තාක්ෂණයන් MSI, LSI, VLSI මේ වගේ දේවල් පාවිච්චි කරලා වැදගත්ම දේ තමයි මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් හදනවා මේ කාලෙදී. ඊට පස්සේ පස්වන පරම්පරාවේ පරිගණක 1989 සිට අද දක්වා. එතකොට අද භාවිතා කරන සියලුම පරිගණක තමයි මෙතෙන් අයිති වෙනවා. ඒ කියන්නේ දැන් අද අලුත් තාක්ෂණයක් ආපු ගමන් මොනවා හරි හැමදාම අප්ඩේට්ස් තියෙනවා හැමතැනම. ඒ කියන්නේ එක එක පරීක්ෂණ වලින් අතීතයට වඩා ඉක්මනට තාක්ෂණය වෙනස් වෙනවා. අලුත් දේවල් සොයා ගන්නවා. ඒ සියල්ල පරිගණකයේ තුලින් අපිට භාවිතා කරන්න පුළුවන්කම ලැබෙනවා. පරිගණක පරම්පරා ගත්තොත් ඒ අතර වෙනස්කම් අපි සංසන්දනය කරමු දැන්. පළවෙනි පරම්පරාවේ භාවිතා කරපු තාක්ෂණය තමයි වැකුම් ටියුබ්. එතකොට ඒකේ පිරිවැය ඉතාමත් වැඩි, විශාලත්වය ඉතාමත් ඉහළයි. ඉතාමත් වැඩි. දෙවෙනි පරම්පරාව ගත්තාම එතනදී ට්‍රාන්සිස්ටර්. එතකොට පිරිවැය තරමක් ඉහළයි, විශාලත්වය අඩුයි. එතකොට තුන්වෙනි පරම්පරාව ගත්තොත් ඉන්ටග්‍රේටඩ් සර්කිට් IC පිරිවැය ගත්තොත් අඩුයි, විශාලත්වයත් අඩුයි. මයික්‍රෝ ප්‍රොසෙසර් එක ගත්තොත් පිරිවැයත් අඩුයි, විශාලත්වය අඩුයි. එතකොට පරිගණකයේ විකාශනයට අදාළ විශේෂ සොයාගැනීම් ගත්තොත් 1906 දී ලීද ෆොරස්ට් විසින් වැකුම් ටියුබ් හොයාගත්තා. ඊට පස්සේ 1947 විලියම් ෂොක්ලි, ජෝන් බාඩින් විසින් ට්‍රාන්සිස්ටර් සොයාගත්තා. ඊට පස්සේ 1958 ජැක් කිල්බි, රොබර්ට් නොයිස් විසින් ඉන්ටග්‍රේටඩ් සර්කිට් සොයාගත්තා. ඊට පස්සේ 1971 ඉන්ටෙල් විසින් මයික්‍රෝ ප්‍රොසෙසර් ඉන්ටෙල් 4004 මේක සොයාගත්තා. ඇත්තටම මෙතනදී මේ විවිධාකාර සොයාගැනීම් එක්ක පරිගණකයට එක එක කොටස් ඇතුල් වුණා. ඇතුල් වීම සමග අර ගණනයන් පහසු කරගන්න විතරක් හදපු උපකරණය විවිධ කටයුතු සඳහා ලෝකේ භාවිතා කරන හැම කටයුත්තක්ම වගේ සඳහා යොදා ගන්නා වූ උපකරණයක් බවට පත් වුණා. ඊපස්සේ විවිධ පරිගණක වර්ගීකරණ ක්‍රම පරිගණකයක් ගත්තාම විවිධාකාර වූ වර්ගීකරණය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි විශාලත්වය අනුව. විශාලත්වය අනුව ගත්තාම සුපිරි පරිගණක කියලා කොටසක් තියෙනවා.
එතකොට සුපිරි පරිගණක භාවිතා කරන්නේ ඉතාමත් නිවැරදිම දත්ත අවශ්‍ය වෙන ඉතාමත් සූක්ෂම විදිහට කටයුතු කරන තැන්වල. ඒ හේතුව තමයි දැන් සුපිරි පරිගණක ගත්තාම සුපර් කම්පියුටර් එකක් කියන්නේ ඒක වේගය ගත්තොත් ගොඩක් වැඩි. ඊට පස්සේ මතකය ගත්තොත් ස්පීඩ් එක වැඩි, ඊළඟට මෙමරි එක වැඩි, ගොඩක් වැඩි. ඊට පස්සේ භෞතික ගත්තොත් විශාලයි, ගොඩක් විශාලයි සාමාන්‍ය පරිගණක වලට වඩා. එතකොට මේවා භාවිතා කරන්නේ විද්‍යාත්මක ගවේෂණ කටයුතු, කැණීම් කටයුතු, න්‍යෂ්ටික පර්යේෂණ ඒ වගේ දේවල් වලට. ඊට පස්සේ ප්‍රධාන රාමයේ පරිගණක මේන් ෆ්‍රේම් කම්පියුටර් මේක නෙට්වර්ක් එකක් ගත්තාම ප්‍රධාන පරිගණකයේ විදිහට මේ ප්‍රධාන රාමයේ පරිගණක භාවිතා කරනවා. ඊට පස්සේ මධ්‍ය පරිගණක මිනි කම්පියුටර් කියලා කියන්නේ නෙට්වර්ක් එකේ පවතින අනිත් කම්පියුටර්ස් වලට මේ මධ්‍ය පරිගණක පාවිච්චි කරනවා. ඊට පස්සේ ශුද්‍ර පරිගණක මයික්‍රෝ කම්පියුටර් පර්සනල් කම්පියුටර්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන කම්පියුටර් පරිගණක ඊළඟට මොබයිල් ෆෝන් ගත්තොත් ටැබ් ඒ වගේ දේවල් තමයි ශුද්‍ර පරිගණක කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව විසින් පාවිච්චි කරන උපාංග. පරිගණක සහිත පරිගණක තාක්ෂණයේ සහිත උපාංග තමයි ශුද්‍ර පරිගණක කියලා කියන්නේ. ඊට පස්සේ භාවිතා කරන තාක්ෂණය අනුව අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් තමයි ප්‍රතිසම පරිගණක ඇනලොග් කම්පියුටර්ස්. මොකද මේ ඇනලොග් කම්පියුටර්ස් කියලා කියන්නේ? ඒ කියන්නේ ඇනලොග් කම්පියුටර්ස් කියලා කියන්නේ පීඩනය, වේගය සහ උෂ්ණත්වය යන සාධක උපයෝගී කරගෙන දත්ත හඳුනා ගැනීමක් කරන්න පුළුවන් පරිගණක. ඔය කාලගුණ මිනුම් ආදිය ගන්න පුළුවන් පරිගණක තමයි මේ ඇනලොග් කම්පියුටර්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ පීඩනය, වේගය, උෂ්ණත්වය වගේ දේවල් තමයි භාවිතා කරන්නේ. දත හඳුනා ගැනීම, සැකසීම වගේ දේවල් වලට. ඊට පස්සේ සංඛ්‍යාංක පරිගණක. ඩිජිටල් කම්පියුටර්ස්. ඒ ඩිජිටල් කම්පියුටර්ස් කියවහම අනිවාර්යයෙන්ම වෝල්ටීයතාවක් සම්බන්ධ වෙනවා. වෝල්ටීයතාව පදනම් කරගෙන දත්ත හඳුනා ගැනීමක් කරන දත්ත තොරතුරු බවට පත් කිරීමක් කරන පරිගණක තමයි මේ ඩිජිටල් කම්පියුටර්ස් නැත්නම් සංඛ්‍යාංක පරිගණක කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් මෙතන මතක තියාගන්න වෝල්ටීයතාව පදනමක් තියෙනවා. වෝල්ටීයතාව තමයි වෝල්ටේජ්. ඊට පස්සේ මිශ්‍ර දෙමුහුම් පරිගණකයේ හයිබ්‍රිඩ් කම්පියුටර්ස්. ඒ කියන්නේ මෙතනදී ඇනලොග් සහ ඩිජිටල් දෙකම භාවිතා කරනවා. කියන්නේ ඒ වගේ දේවල් තියෙනවා ECG වලට සම්බන්ධ. ඒ වගේ වෛද්‍ය කටයුතු සඳහා යොදා ගන්නා වූ පරිගණක. ඒ දෙකම පාවිච්චි කරනවා දත්ත ලබා ගන්න, විශ්ලේෂණය කරන්න. ඒ දේවල් සඳහා භාවිතා කරන පරිගණක තමයි මේ හයිබ්‍රිඩ් කම්පියුටර්ස් නැත්නම් දෙමුහුම් මිශ්‍ර පරිගණක කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ භාවිතා කරන පරමාර්ථය අනුව අපිට වර්ග කරන්න පුළුවන්. ජෙනරල් පර්පස්, ඒ කියන්නේ සාමාන්‍ය අරමුණක් සඳහා පාවිච්චි කරන පරිගණක. කියන්නේ අපි සාමාන්‍ය මිනිස්සු විදිහට පාවිච්චි කරන දේවල් ඇතන ව්‍යාපාර කටයුතු සඳහා, අධ්‍යාපන කටයුතු සඳහා, ප්‍රවාහන වගේ සාමාන්‍ය පොඩි කටයුතු සඳහා පාවිච්චි කරන උපකරණ තමයි මෙතෙන්ට
සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ස්පෙෂල් පර්පස් විශේෂ අවශ්‍යතා සඳහා විශේෂ කාර්ය සඳහා පාවිච්චි කරන කම්පියුටර්ස්. උදාහරණයක් ගත්තොත් රෝගියෙක්ගේ ශරීරයේ අභ්‍යන්තර පරීක්ෂාවකට පාවිච්චි කරනවා නම් ඒ වගේ විශේෂ කටයුතු සඳහා සාමාන්‍ය හැමතිස්සෙම පාවිච්චි කරන දේවල් නෙමෙයිනේ. ඒ වගේ කටයුතු සඳහා පාවිච්චි කරන පරිගණක තමයි අර ස්පෙෂල් පර්පස් කම්පියුටර්ස් කියලා කියන්නේ. අදට මේ කොටස අවසන් වෙනවා. අපි අලුත් පාඩමකින් හමු වෙනතුරු ඔබ සැමට ස්තුතියි.